Hello children, I'm going to discuss the question number 13, 14, 15 and 16 in your second paper. Now let's look at question number 13. This question assess your ability to read and understand a simple poem. ඒ කියන්නේ ඔයගොල්ලෝ කොහොමද පොඩි poem එකක් කවියක් කියවලා තේරුම් ගන්නේ. Testing technique answering questions. ඕගොල්ලන්ගේ ඒ දැනුම මෙතනදී මනින්නේ ප්‍රශ්න කීපයක් අහලා. බලන්න අපි මේ poem එක කියවමු බලන්න. Let's read the poem. She lives in a garret up a haunted stair, and even when she's frightened, there's nobody to care. She looked so small at dinner, she dines on the smell, and even if she's hungry, there's nobody to tell. She sweeps her musty lodging as the dawn steals near, and even when she's crying, there's nobody to hear. I haven't seen my neighbor since a long time ago, and even if she's dead, there's nobody to know. දැන් මේ පොයම් එක අපි පුතාලා දුවලා මේක කියවනකොට ඔයගලන්ට තේරෙනවා ඇති මේ පොයම් එක ලියන කෙනෙක් ඉන්නවා. එයාට අපි කියනවා writer කියලා. He is the writer. දැන් කවුද මේ පොයම් එක ලියන්නේ? කාටද මේ පොයම් එක ලියන්නේ කියලා අපි තේරුම් ගන්න ඕනේ. දැන් පොයම් එකේ තියෙනවා she lives in a garret. එතකොට මේ පොයම් එකේ writer ලියන කෙනා කාන්තාවක් ගැන විස්තර කරනවා. she ඇය. හරි. දැන් අපි බලමු පළවෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා. Underline the correct answer. She lives in a hotel room, in an attic room, on a stair. So what is the correct answer? In an attic room. මොකද්ද මේකට දීලා තියෙන සමාන වචනේ? Similar word එක මොකක්ද? ඔව් poem එකට ඕගලන්ට මතක ඇති poem එකේ තියෙනවා නැවත බලන්න poem එක දිහා poem එකේ තියෙනවා she lives in a garret කියලා. ඒ garret කියලා කියන්නේ මේ in an attic කියන attic room කියන එකේ අර්ථය. ඒ කියන්නේ store room එකක්. store room එකක තමයි එයා ජීවත් වෙන්නේ. store room එකක අපි මොකද්ද කරන්නේ? අපිට අනවශ්‍ය බඩු තැන්පත් කරලා තියෙන තැනට අපි කියනවා store room කියලා. ඒ කාන්තාව එහෙම නැත්නම් ඒ ගැහැණු ළමයා ජීවත් වෙන්නේ attic room එකක, store room එකක, right? Does she cook enough to eat? එයා සෑහෙන ප්‍රමාණයට උයනවද? කොහොමද අපි ඒක no කියලා දැනගන්නේ? අපි නැවත poem එකට යමු බලන්න. මොකද්ද තියෙන්නේ? She cooks so small a dinner. She dines on the smell. ඒ කියන්නේ එයාට අවශ්‍ය ප්‍රමාණයට එයා උයනවද? නෑ. Cooks so small a dinner. එහෙනම් එයා අවශ්‍ය ප්‍රමාණයට ආහාර පිසින්නේ නැහැ. දැන් අපි යමු. Let's move on to question number 3. What does she do early in the morning? මොකක්ද එයා උදේම කරන්නේ? She sweeps her musty lodging. She sweeps her musty lodging. මොකක්ද අපි lodging කියලා කියන්නේ? එයා ජීවත් වෙන තැන. එතන කොහොමද? මොකක්ද පාවිච්චි කරලා තියෙන adjective එක? විශේෂණ පදේ. Musty lodging. Musty කියන්නේ smelling. ගඳ ගසන. store room එකක තියෙන ගඳ පිළිකුල ඔබලට දැනිලා ඇති. එයා ඉන්න කාමරේ ඉන්න store room එකේ musty lodging හඳුන්වන්නේ එන්න ඒ විදිහට. එයා උදේම කරන්නේ she sweeps her musty lodging. කොහොමද අපි ඒක උදේ කරනවා කියලා දැනගන්නේ? බලන්න මේ poem එක නැවතත්. She sweeps her musty lodging as the dawn steals near. අපි මේකේ පොඩි ඉඟියක් හොයා ගන්න ඕනේ. මෙයා කොයි වෙලේද මේ
කාමරේ එයාගේ ඇටික් එක අතු ගාන්නේ. dawn මොකක්ද අපි dawn කියන්නේ? හිමිදිරිය. එහෙනම් එයා ඒක අතු ගාන්නේ උදෑසන. හරි. දැන් අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. Write the line which shows the writer's relationship with she. මම ඔයගලන්ට මුලින්ම කිව්වා මේ poem එක ලියන කෙනාට අපි writer කියනවා. එයා මේ poem එකෙන් විස්තර කරන්නේ she ඇය පිළිබඳව. මොකද්ද මේ write the line which shows the writer's relationship with she. මේ poem එක ලියන කෙනාට ඇය සමග තියෙන සම්බන්ධතාවය relationship එක ගැන කියවෙන්නේ මොන වාක්‍යයෙන්ද? I haven't seen my neighbor. ඒ කියන්නේ එයා neighbor කියන්නේ අසල්වැසියා. එයා එයාගේ neighborව දැකලා නැහැ. කොහොමද ඒක අපේ poem එකේ සඳහන් වෙන්නේ? අපි නැවත මේ poem එකට ගිහින් බලමු. I haven't seen my neighbor since a long time ago. බලන්න last stanza එක. Last stanza එක බලන්න starting with I haven't seen my neighbor since a long time ago. ඒ කියන්නේ ගොඩාක් දවසකින් එයා ඇයව දැකලා නැහැ. ඒකෙන් තමයි කියවෙන්නේ එයා සමග තියෙන සම්බන්ධතාවය relationship එක. අපි කවරෙක් හරි ගොඩක් කාලයකට දැකලා නැත්නම් අපි ඔහු ඇය සමග හොඳ සම්බන්ධතාවයක් පවත්වන්නේ නැහැ. නැවත අපි බලමු ඊළඟට අපි බලමු පස්වෙනි එක. What kind of a life does she live? මේක අපි හිතලා පිළිතුරු ලියන්න ඕන. දැන් poem එකේ විස්තර කරන ඇය she එයාට කාලෙකින් මුණ ගැසිලා නැහැ. එතකොට එයා කොයි වගේ ජීවිතයක්ද ගත කරන්නේ? අපිට කියන්න පුළුවන් lonely කියලා. lonely ඒ කියන්නේ තනියෙන් එයා ජීවත් වෙන්නේ. එහෙම නැත්නම් එයා හරිම poor. කොහොමද අපි poor කියලා දැනගත්තේ? එයා කොහොමද ආහාර පිසින්නේ? ඉතාමත් සුළු ප්‍රමාණයක්. එයා බොහොම ටිකයි ආහාර පිසින්නේ. ඒ කියන්නේ එයා දුප්පත් කියන එක. දුප්පත් සඳහා ඉංග්‍රීසියෙන් කියන පදේ poor. එයා එතකොට ගත කරන්නේ what kind of a life does she live? Poor or lonely life. මේකට දරුවන්ට ලැබෙනවා එකකට එක ලකුණ ගානේ ලකුණු 5ක්. මෙම ප්‍රශ්නයට පිළිතුරු ලියන්න ඔබලා හොඳින්ම මේ question words හොඳ ආකාරයෙන්ම දැනගන්න ඕනේ. දැන් මේ poem එක තේරුම් නැහැ කියලා අපි මේක අතාරින්න හොඳ නැහැ. මේක අපි කීප සැරයක් කියවන්න ඕනේ. කියවලා ප්‍රශ්නාර්ථ පදවලට පිළිතුරු සොයාගන්න උත්සාහ කරන්න ඕනේ. හරි. දැන් අපි we move on to question number 14. කොහොමද question number 14 එකේ ලකුණු ලැබෙන්නේ? Content 3, language 3, organization 2, mechanics of writing 2. මොකක්ද අපි මේ content එක කියන්නේ? අපි ප්‍රශ්නෙකට පිළිතුරු ලියන්න ඉස්සෙල්ලා ලකුණු ලැබෙන ක්‍රමයේ පිළිබඳව හොඳ අවධානයක් යොමු කරන්න ඕනේ. content කියන්නේ ප්‍රශ්නයේ අන්තර්ගතය. මෙම content එකට අන්තර්ගතයට අදාළ දී ඇති කරුණු වලට අපි පිළිතුරු සපයන්න ඕනේ. සමහර වෙලාවල් වලට ප්‍රශ්නවල තියෙනවා content එකට අවශ්‍ය දේවල් ලියන්න. අන්තර්ගතයට මේ යටතේ ලියන්න කියලා කරුණු දීලා තියෙනවා. අපි එතකොට ඒ කරුණු ටික ලිව්වම අපිට අන්තර්ගතයට මුළු ලකුණුම ලබා ගන්න පුළුවන් ප්‍රශ්නේ අහලා තියෙන සියල්ලටම පිළිතුරු සැපෙවුවොත්. Right. Next criteria is language. Language එකට how many marks are you getting? 3 marks. language එකට මොන විදිහටද ලකුණු ලැබෙන්නේ? language එකේ correct spelling ඔයගොල්ලෝ ලියලා තියෙන වාක්‍ය රට ඒවට භාෂාවේ නිපුණතාවය බලන්නේ මේ language එකේ. language එක හොඳින් භාවිතා කරලා තිබුණොත් එක වැරද්දක්වත් නැතුව තිබුණොත් ඕගොල්ලන්ට පුළුවන් මේ full mark එක 3 marks කියන එක ගන්න. එහෙම නැත්තම් හරි එක වාක්‍යයක්වත් ලියලා නැත්තම් අපි language එකට ලකුණු ලැබෙන්නේ නැහැ. නමුත් content එකට ලකුණු ලබා ගන්න පුළුවන්. content එකේදී අපි විශේෂයෙන් language එක ගැන තැකීමක් කරන්නේ නැහැ. content එකේදී බලන්නේ අන්තර්ගතය. ඒ නිසා ඔබ අනිවාර්යෙන්ම
content එක සඳහා අන්තර්ගතය සඳහා යමක් ලිවීමෙන් ලකුණු ලබා ගන්න පුළුවන්. Next criteria is organization. What is organization? අපි රචනාවක් ප්‍රශ්නයකට පිළිතුරක් ලියනකොට අපි ඒ පිළිතුර සංවිධානය කරගන්නවා. අපි ඒවා ඡේදවලට කඩනවා. යම්කිසි පිළිවෙලකට ලියනවා. ඒක තමයි අපි පිළිතුරු සංවිධානය කරනවා කියන්නේ. ඒකට ලැබෙනවා ලකුණු දෙකක්. Okay. What is the next criteria? Mechanics of writing. මෙතනදී අපි මොනවද බලන්නේ? ඕගොල්ලෝ capital, simple අකුරු කොහොමද යොදලා තියෙන්නේ? Capitalization බලනවා. Punctuation marks බලනවා. Full stop. What are the punctuation marks? Full stop. Comma. Exclamation mark. Question mark. මේවා හරියට තියලා තියෙනවද කියලා mechanics of writing වලින් බලනවා. ඒ වගේම ඔබගේ අත්අකුරු පරීක්ෂා කරලා බලන්නේ ඒ සඳහා ලකුණු ලැබෙන්නේ මේ mechanics of writing කියන criteria එකට. එතකොට ඔබට පේනවා ඇති මේ 14 වෙනි ප්‍රශ්නේ ලකුණු ලැබෙන පිළිවෙල. content එකට 3යි, language එකට 3යි, organization එකට 2යි, mechanics of writing 2යි. All together you are getting 10 marks. Okay, we'll move on to question number 14 then. මේ ප්‍රශ්නේදී ඔබලාට තියෙනවා options දෙකක්. A, B. There are two options. What is option A? You are the secretary of the health club of your school. You have organized a health program. Write a letter to the director of the hospital of your area, inviting him to make a speech in the health program. Option A එකට එන්නේ writing a letter. As you know, letters are two types. What are these two types? Formal letters and informal letters. Now here it is a formal letter. Okay. Now this is an example for your letter. You can read this carefully. This is an official letter. This is an official letter. You know, in an official letter, there are certain criteria. ඔගොල්ලෝ මතකද ඒ criteria ටික? ඉස්සෙල්ලාම තියෙන්න ඕනේ sender's address. මොකක්ද මේකේ තියෙන sender's address? යවන්නාගේ who is the sender? ලිපිය යවන්නා. යවන්නාගේ ලිපිනය මොකක්ද? දුටුගැමුණු මහාවිද්‍යාලයේ අබේපුස්ස. Then date. Now the date is mentioned there. After that, the receiver's designation. ලබන්නාගේ තනතුර. එයා manager කෙනෙක් වෙන්න පුළුවන්, director කෙනෙක් වෙන්න පුළුවන්, principal කෙනෙක් වෙන්න පුළුවන්. First we are writing his designation. After that, the address. Base Hospital, Colombo. Right. ඒක තමයි receiver ගේ address එක. ලබන්නාගේ ලිපිනය. Then, dear sir. What is that? That is the salutation. It is called salutation. සිංහලෙන් නම් අපි කියනවා ආමන්ත්‍රණය කියලා. Then, inviting for a speech. You can see that it is underlined there. Inviting for a speech. That is the title, topic of your formal letter. ඊළඟට මොකක්ද? ඊළඟට එනවා body එක. body එකේ කොටස් කීපයක් තියෙනවා. introduction එක තියෙන්න පුළුවන්. ඒ වගේම ලියුම ලියන්නේ ඇයි කියලා අපි ලියනවා. ඒකට තමයි introduction එක කියලා කියන්නේ. ඊට පස්සේ ලියුමේ end එක තියෙනවා. අවසානයේ තියෙනවා. අවසානයේට කලින් තියෙනවා complimentary clause එක. කොහොමද අපි මේක අවසන් කරන්නේ? Thank you. Yours sincerely. ඊට පස්සේ පහලින් දානවා නැවත ලියන්නාගේ designation එක. එයා secretary කෙනෙක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ලේකම් කෙනෙක් කොහේ හරි president කෙනෙක් වෙන්න පුළුවන්. ඉස්කෝලේක නම් head prefect වෙන්න පුළුවන්. teacher in charge වෙන්න පුළුවන්. අපි ඒ ලියන කෙනාගේ designation එක දානවා. බලන්න දැන් මේකේ දාලා තියෙන්නේ thank you.
yours sincerely එතන අස්සම් කරන්න ඕනේ. ඊට පස්සේ secretary health club. මේ විදිහට official letter එක අපිට තියන්න පුළුවන්. ඒකේ තියෙන සියලුම කරුණු ඇතුළත් කරලා. හරි. ඊළඟට අපි යමු choice B එකට. ඒකේ තියෙන්නේ graph එකක්. graph එකක් විස්තර කරන්න. graph එකක් විස්තර කරන්න හරිම ලේසියි. There are certain criteria. Basic things. There are basic things. මොකක්ද අපි graph එකක තියෙන basic things? අපි ඉස්සෙල්ලාම ලියන්නේ graph එකේ introductory sentence එක. කොහොමද අපි ඒක ගන්නෙ? අපි ප්‍රශ්නෙන්ම ගන්න පුළුවන් introductory sentence එක. කොහොමද අපි මේකෙන් මේක හදාගන්නේ? බලන්න ප්‍රශ්නේ. The following bar graph shows the results of a survey conducted among 100 students in your school about different types of stories they like to read. දැන් අපි කොහොමද මේකේ introductory sentence එක හදාගන්නේ? අපිට කියන්න බෑ the following bar chart කියලා. අපි මේකේ විස්තරය ලියන්නේ bar chart එකට පහළින්. එහෙනම් අපි following වෙනුවට ලියනවා the above bar graph කියලා. අපිට above bar graph කියන එක මතක නැත්තම් අපිට නිකම්ම this bar graph කියලා ලියන්න පුළුවන්. This bar graph shows the results of a survey conducted among 100 students in my school about different types of stories they like to read. දැන් අපි ලියන්නේ නෑ your school කියලා. අපි ලියන්නේ my school කියලා. අන්න ඒ විදිහටයි අපි graph එක ලියන පළවෙනි sentence එක පටන් ගන්න. ඊට පස්සේ අපි විස්තර කරනවා තියෙන axis දෙක. axis දෙකක් තියෙනවා. x axis, y axis. එහෙම නැත්නම් horizontal axis, vertical axis. මොකක්ද මේකේ vertical axis එකෙන් පෙන්නන්නේ? vertical axis එකෙන් number of students පෙන්නනවා. එතකොට horizontal axis එකෙන් මොනවද පෙන්නන්නේ? type of stories. එතකොට අපි කොහොමද මේක පටන් ගන්නෙ? මෙන්න මේ විදිහට. The vertical axis shows the number of students and the horizontal axis shows the different types of stories. ඊට පස්සේ අපිට පුළුවන් ඒ සඳහන් කරන stories ටික ලියන්න. ඉස්සෙල්ලාම පුළුවන් අපිට we can write the number of stories there. There are 4 types of stories. Then you have to describe the types of stories. They are adventure stories, historical stories, romantic stories and mythical stories. ඊට පස්සේ ඔයගොල්ලෝ පන්තියේදී ඉගෙනගෙන ඇති highest number එක විස්තර කරන්නේ කොහොමද? least number එක විස්තර කරන්නේ කොහොමද? equal number එකක් විස්තර කරන්නේ කොහොමද? කොහොමද අපි highest number එකක් විස්තර කරන්නේ? The highest number of boys like to read adventure stories which is 25. දැන් අපිට එතනින් highest number එක නවත්තන්න බෑ. මොකද මේ graph එකේ there are both boys and girls. ගැහැණු ළමයි, පිරිමි ළමයි දෙගොල්ලම ඉන්නවා මේ graph එකේ. එහෙනම් අපි ඒක එතනින් නතර කරන්නේ නැහැ. අපිට පුළුවන් ඒ වාක්‍යයටම while කියන එක දාලා join කරන්න. එහෙම නැත්නම් and කියලා දාන්න පුළුවන්. While the highest number of girls like to read mythical stories which is 20. ඊට පස්සේ අපිට පුළුවන් කතා කරන්න lowest number එක. අඩුම number එක. The lowest number of students like to read historical stories which is 10, while the least number of girls like adventure stories which is 5. දැන් අපි එතන girls ලා boys ලා දෙගොල්ලම ගැන සඳහන් කරලා තියෙනවා least number සහ highest number අඩුම ප්‍රමාණය සහ වැඩිම ප්‍රමාණය. ඊට පස්සේ අපිට ප්‍රශ්නේ තව වචනයක් දීලා තියෙනවා. බලන්න ප්‍රශ්නේ දීලා තියෙන වචන මොනවද කියලා. highest දීලා තියෙනවා, lowest දීලා තියෙනවා. අපි මේ දෙක සඳහන් කරා. දැන් අපි සඳහන් කරන්න යනවා none එක ගැන.
කොහොමද අපි none එක ගැන සඳහන් කරන්නේ? none කියන්නේ නැහැ කියන එක. දැන් මේකේ අඩුවක් තියෙන තැන මොකක්ද? ඔව් අපි බැලුවොත් romantic stories වල ඉන්නේ girls ලා විතරයි. boysලා නෑ. එතකොට අපි කොහොමද how are we going to make the sentence? None of the boys like to read romantic stories. None of the boys like to read romantic stories. එහෙනම් boysලා කිසිම කෙනෙක් romantic stories වලට කැමති නැහැ. ඊට පස්සේ අපි කතා කරනවා equal number එක. What do you mean by equal number? Equal number කියන්නේ සමාන සංඛ්‍යාවක්. An equal number of boys and girls like to read historical stories and romantic stories which is 10 each. අපි equal number එක ගැන කතා කරනකොට ඉස්සෙල්ලාම පටන් ගන්නෙ n වලින්. ඊට පස්සේ අපි අදාළ සංඛ්‍යාව කියලා each කියලා දානවා. මොකද girls ලටයි boys ලටයි දෙගොල්ලටම එක සමාන නිසා. හරි. Then අපි කතා කරනවා our next step is to use less than and more than. Then how are we going to write the sentence? The number of boys who likes to read historical stories is more than the number of girls who like to read historical stories. එතකොට වැඩි එක ඉස්සෙල්ලා අපි ලියනවා ඊට පස්සේ අඩු ප්‍රමාණය ලියනවා more than කියන එක සඳහන් කරනවා නම් ඊට පස්සේ අපි වාක්‍යයක් හදලා තියෙනවා less than දාලා. The number of boys who like to read mythical stories is less than the number of girls who like to read mythical stories. හරි. දැන් අපි මෙම බාර් ග්‍රාෆ් එක බොහෝ දුරට විස්තර කරලා ඉවරයි. We are moving towards the end now. අපි end එකට අපිට දෙන්න පුළුවන්. We can give a summary. How are you going to give a summary? According to this graph, adventure stories are popular among the boys and mythical stories are popular among the girls. ඒ විදිහේ දෙයකට අපිට යන්න පුළුවන්. හරි. ඊළඟට අපි යනවා question number 15 වලට. question number 15 වලදී මොකද්ද ඕගොල්ලන්ගේ ටෙස්ට් කරන්නේ? question number 15 වලදී ටෙස්ට් කරන්නේ ඕගොල්ලන්ගේ ability එක, your ability to read and understand a descriptive test. මේ ටෙස්ට් එක ටිකක් descriptive. ඒ කියන්නේ ප්‍රමාණයෙන් වැඩි. ඒ නිසා ගොඩක් ළමයි මේකට සුළු බියක් දක්වනවා. අපි එහෙම වෙන්න අවශ්‍ය නැහැ. මේ ප්‍රශ්නෙට පිළිතුරු ලියන්න අපි question words වලට හොඳට familiarize වෙන්න ඕන. You have to be familiarized with the question words. මොනවද question words කියන්නේ? What, where, why, when, how, who, තවත් තියෙනවා how much, how many, which ඒ වගේ වචන වලින් කියවෙන්නේ මොනවද කියලා අපි දැනගන්න ඕනේ. ඊට පස්සේ ප්‍රශ්නාර්ථ පදයට අනුව අපි ප්‍රශ්නයට පොඩි ක්ලූ එකක් ඉංග්‍රීසියක් මෙම පැරග්‍රාෆ් එකේ අදාළ ප්‍රශ්නයට හොයාගන්නට අවශ්‍යයි. හරි. දැන් බලන්න පළවෙනි එක state whether the following statements are true or false by writing TOF in the space given. ඔගොල්ලෝ දන්නවා if it is true you put T there. If it is wrong then that means it is false. Then F. Jupiter and Uranus have solid surfaces. හරි. දැන් එතකොට අපි මේක බලන්න ඕනේ මේ ප්‍රශ්නෙට පොඩි ක්ලූ එකක් අපි හොයාගන්න ඕනේ. කොහොමද අපි හොයාගන්නේ? Jupiter and Uranus have solid structures. Is it true or false? Can you find a clue? පුළුවන්ද ඔයගලන්ට පොඩි ඉඟියක් එකකට හොයාගන්න? හරි. දැන් බලන්න. first paragraph එකේ third line එකේ තියෙනවා none of them have solid structures කියලා. None of them have කියන්නේ කිසිම දෙයක නැහැ. solid structure එකක් නැහැ. එහෙමනම් අපිට Jupiter and Uranus වල
solid structure එකක් surface එකක් තියෙන්න විදිහක් නැහැ. එහෙනම් ඒක වැරදි. එහෙනම් අපි ඒකට F දානවා. Right. Now the second one. What is the second one? Neptune and Uranus get their colors from a special gas. Is this true or false? What is the clue? Can you find? Yes. Again, that is in the first paragraph, fourth line. It says, we see their colorful gas atmosphere. So it is true. අපි ඒ වගේ පොඩි ඉදියක් හොයාගන්න ඕනේ. ප්‍රශ්නේ තියෙන තැන හොඳින් කියවලා අවබෝධ කරගන්න ඕනේ. Right. Now we'll move into third one. Uranus has dreadful storms. What is the clue? මොකක්ද අපිට හොයාගන්න තියෙන්නේ? Can you find? ඒක තියෙනවා first paragraph එකේ second line. මොකක්ද තියෙන්නේ? Storms grow and rage within the atmospheres of these two planets. එහෙනම් it is right. So it is right. ඒකේ තේරුම තමයි Uranus has dreadful storms කියන්නේ. Right. Now the last one of the first question. Can you read that? Neptune has the fastest winds of all the planets. Okay. Shall we find a clue? පුළුවන් ද අපිට පොඩි clue එකක් මේකට හොයාගන්න? Yes. Second paragraph, last line. What does it say? It has monstrous storms and unbearably fast winds. එහෙනම් ඒක හරියද? What is it there? එහෙනම් මොකක්ද ඒක සඳහන් වෙන්නේ? Neptune ගැන. එතකොට ඒක මොකක්ද? හරිද වැරදිද? Uranus has the fastest winds of the planets. එහෙනම් ඒ වාක්‍ය හරි. Okay. Now move on to the second one. Write the sentence which says that the Saturn's shape is not exactly a ball. Write the sentence. Write the sentence කියලා තිබ්බම අපි paragraph එකේම තියෙන sentence එක දීලා තියෙන කරුණට අදාළව හොයලා ලියන්නයි තියෙන්නේ. දැන් මේකේ අහන්නේ write the sentence which says මොකක් කියන sentence එකද? That the Saturn's shape is not exactly a ball. හරියට ball එකක් වගේද shape එක Saturn's වල. It is an imperfect ball shape. Not කියන්නේ imperfect. දරුවනේ ඔබලා දානවා perfect කියන්නේ හරියටම තියෙනවා perfect. Imperfect කියන්නේ ඒකේ opposite word එක. එහෙනම් මේකට හරියන sentence එක තමයි it is an imperfect ball shape. Right. Now the third one. Name the planet that shrinks when it cools. එතකොට දැන් අපිට ඒකට හොයාගන්න වෙනවා ආපහු clue එකක්. Name the planet that shrinks when it cools. Read the third paragraph. It is about Jupiter. What is it about? Jupiter. The third line says the planet shrinks by around 0.8 inches. එහෙනම් මේක shrink වෙනවා. එහෙනම් so what is the planet that shrink? That is Jupiter. Okay. Now question number 4. Find a word from the text closest in meaning to each phrase given below. එක නම් ටිකක් අමාරුයි. ඒ වුණාට අපි උත්සාහ කරා හොයාගන්න බැරි නැහැ. Very strange or unusual. ඒකට අපි එන වචනේ තමයි bizarre. Bizarre. Second one, moving in a spiraling pattern. Spiraling කියන්නේ කැරකෙන. Spiral එකක් කියන එක ඔයගොල්ලෝ දැකලා ඇති. කම්බි දඟරයක් වගේ spiral. මොකද ඒකට එන සමාජ වචනේ? සමාන වචනේ. Swelling. Swelling. Okay. Now move into fifth one. What do the following words in the text refer to? මේ ප්‍රශ්නේ අපිට දීලා තියෙන paragraph එකකින් අනිවාර්යෙන්ම අහන ප්‍රශ්නයක්. අපි it කියලා හඳුන්වන්නේ සාමාන්‍යයෙන් යමක් හඳුන්වලා දීලා නැවත ඒ පිළිබඳව කතා කරනවා නම් අපි it කියලා යොදනවා.
මෙතන it කියන word එක paragraph එකේ තද අකුරෙන් highlight කරලා තියෙනවා. So what is the sentence? මොකද ඒක අඩංගු වෙන sentence එක? Uranus stands out from all the other planets because it lies on its side. It. එතකොට it කියලා මේ හඳුන්වන්නේ මොකද්ද? වාක්‍ය පටන් ගන්නේ කොහොමද? Uranus stands out from all the other planets because it lies on its side. එහෙනම් it කියලා හඳුන්වන්නේ මොකද්ද? Uranus කියන එක. Uranus කියන එක. Right. Next one, these. These in paragraph 3 line 5. අපි හොයාගමු බලන්න වාක්‍ය. Can you find the sentence? Yes. Saturn has very clear rings and we get different views of these as the planet orbits the sun. දැන් මොකද these කියලා කියන්නේ මේ? Saturn වෙන්න පුළුවන්ද? These කියන්නේ බහුවචනයක්. එහෙනම් Saturn කියන ග්‍රහලෝකය ගැන නෙමෙයි. එහෙනම් මේක plural වචනයක් වෙන්න ඕනේ. Saturn has very clear rings. එහෙනම් මොනවා ගැනද මේ කතා කරන්නේ? Rings ගැන. And we get different views of these as the planet orbits the sun. එහෙනම් these කියන්නේ මේ rings වලට. හරි. දැන් අපි යනවා මේකේ අන්තිම ප්‍රශ්නෙට. Underline the most suitable title for the given text. දැන් අපි මේ paragraph එක කියවුවා. මේකට පිළිතුරු ලිව්වා. ඊට පස්සේ අපෙන් අහනවා title එකක්. What do you understand by title? ඒකට කියන මාතෘකාවක්. අපි මෙච්චර වෙලා කතා කරේ මොනවා ගැනද? ඒක stormy world වෙන්න පුළුවන්. කුණාටු සහිත ලෝකය ඒක වෙන්න බෑ. solar system. solar system එක ගැන තමයි කතා කරන්නේ. නමුත් solar system එක කියන්නේ මොකක්ද? සෞරග්‍රහ මණ්ඩලය. මේ සෞරග්‍රහ මණ්ඩලයේ හැම ග්‍රහයක් ගැනම කතා කරනවාද? How many planets are there in the solar system? solar system එකේ planets කීයක් තියෙනවද? 8ක් තියෙනවා. නමුත් මෙතන කීයක් ගැන කතා කරනවද? මෙතන කතා කරන්නේ 4යි. මොනවා ගැනද කතා කරන්නේ? බලන්න හොඳට මතක් කරලා මේකේ මොනවා ගැනද කතා කරන්නේ කියලා. planets 4ක් ගැනයි කතා කරන්නේ. Uranus, Neptune, Jupiter, බලන්න අනිත් එක මොකක්ද කියලා? Saturn. එතකොට ග්‍රහලෝක 8ක් තියෙන එකෙන් ග්‍රහලෝක 4ක් ගැනයි කතා කරන්නේ. එහෙනම් this is not about solar system because they are discussing only about 4 planets. C එක gigantic planets. ඒක වෙන්න පුළුවන් නේද? මේ හැම කතා කරපු planets 4ම ග්‍රහලෝක 4ම විශාල ග්‍රහලෝක. එහෙනම් ඒ මාතෘකාව තමයි හරි. අනිත් එක space rocks. අපිට space rocks ගැන මේකේ කතා කරන්නේ නැහැ. එහෙනම් දැන් ඔබ 15 වෙනි ප්‍රශ්නෙට පිළිතුරු ලියලා ඉවරයි. මෙම ප්‍රශ්නය දැක්ක පමණින් බියවන්න එපා. මේක හොඳින් කියවලා බලන්න. ප්‍රශ්නය එක සැරයක් කියවලා ප්‍රශ්නාර්ථ පද ටික තේරුම් අරගෙන අදාළ වචන පැරග්‍රාෆ් එකේ තියෙන තැන් වලින් සොයා ගනිමින් මේ ප්‍රශ්නයට පිළිතුරු ලියන්න පුළුවන්. Okay. Now shall we move on to the last question? That is question number 16. මම මේ ප්‍රශ්නය ගැන කතා කරන්න ඉස්සෙල්ලා කැමති කතා කරන්න how the marks are allocated. කොයි විදිහටද marks මේකට ලකුණු ලැබෙන්නේ? අර විදිහටම content එකට you get 5 marks. For language you get again 5 marks. For organization 2. For mechanics of writing 3. පෙර කියූ පරිදි content එක කියන්නේ අන්තර්ගතය. language කියන්නේ භාෂාව. organization කියන්නේ සංවිධානය කරන ආකාරය. mechanics of writing වලට මම ඔබලට කලින් පැවසුවා capitalization, punctuation marks, your handwriting මේ ඔක්කොම අයිති වෙනවා. content එකට අයිති වෙන්නේ අන්තර්ගතය. අපිට අන්තර්ගතයට අවශ්‍ය කරුණු දීලා තියෙනවා. අපි ප්‍රශ්නේ සාකච්ඡා කරනකොට ඒ ගැන සාකච්ඡා කරමු. language එකට ඔබගේ භාෂාව භාවිතය. කොයි විදිහටද ඔබ භාෂාව භාවිතා කරලා තියෙන්නේ? හරියට grammar යොදලා තියෙනවද? උක්ත ආඛ්‍යාත සම්බන්ධය යොදලා තියෙනවද? tenses.
අතීත කාල, වර්තමාන කාල, අනාගත කාල ඒ ආකාරයෙන් වාක්‍ය ගොඩනගලා තියෙනවද? Organization. What do you mean by organization? රචනාවක් ලියනකොට පිළිවෙලක් තියෙනවා. Introduction එකක් තියෙනවා. Body එකක් තියෙනවා. End එකක් තියෙනවා. ඒ කියන්නේ conclusion එකක්. රචනාවේ බොඩි එකේ විස්තර කරනවා. ඉන්ට්‍රොඩක්ෂන් එකෙන් පටන් ගමු අපි. ඉන්ට්‍රොඩක්ෂන් එකෙන් විස්තර කරන්නේ මුලින්ම අපි මොකක් ගැනද කතා කරන්නේ කියලා නිර්වචනයක් දෙනවා ඉන්ට්‍රොඩක්ෂන් එකේ. ඊට පස්සේ බොඩි එක. ඉන්ට්‍රොඩක්ෂන් එක තවදුරටත් අපි ඉලැබරේට් කරනවා. විස්තර කරලා ලියනවා. ඊට පස්සේ අපි දෙනවා කන්ක්ලූෂන් එක. සාරාංශය අපි කොහොමද ඉවර කරන්නේ? ඔබේ රචනාවේ අන්තර්ගතයේ පොඩි සාරාංශයක් අන්තිමට පහලින් දෙනවා. ඒ විදිහට ඔබට පුළුවන් රචනාව ඉවර කරන්න. ඒ සඳහා මේ ආකාරයට ලකුණු ලැබෙනවා. ලකුණු 15ක්. ඔබගේ ප්‍රශ්න පත්‍රයේ writing, your ability to write the essay, speech, article, dialogue and sometimes a story. ඒක essay එකක් වෙන්න පුළුවන්. ස්පීච් එකක් වෙන්න පුළුවන්, ආටිකල් එකක් වෙන්න පුළුවන්, ඒ වගේම ස්ටෝරි එකක් නැත්නම් ඩයලොග් එකක් වෙන්න පුළුවන්. ඒකෙදි ඔබට අවස්ථා 4ක් තියෙනවා තෝරගන්න. හොඳ choice එකක් තියෙනවා ඔබට තෝරගන්න. Right. Write on one of the following. Use about 200 words. A. An essay on save forest for better environment. You may include the following: what the forests are, what the present situation of forests is, how we can save forests, steps that can be taken to save forest. මෙන්න මේ කරුණු ටික තමයි අපි අන්තර්ගතයට ඇතුළත් කරන්නේ. අපි ගයිඩ් කරලා තියෙනවා මෙම රචනාව ලිවීමට. ඉස්සෙල්ලාම අපිට පුළුවන් මේ විදිහට මයින්ඩ් මැප් එකක් යොදා ගන්න. Save forest. අපි ඉස්සෙල්ලාම විස්තර කරනවා what the forests are. ඕගලන්ට පුළුවන් එතනදී විස්තර කරන්න forest කියන්නේ මොකක්ද කියලා. ඊට පස්සේ present situation. මේ අවස්ථාව වෙනකොට කැලෑවල තියෙන තත්ත්වය කොහොමද? කැලෑ කපාගෙන යනවද? ගස් විටිවීමේ ව්‍යාපාර තියෙනවද? කැලෑවල දැනට පවතින තත්ත්වය මොකක්ද? නැවත අපි කතා කරනවා how we can save forest. අපි කොහොමද වනාන්තර ආරක්ෂා කරගන්නේ? ඊට පස්සේ අපි කතා කරනවා steps that can be taken. අපිට කරන්න පුළුවන් දේවල් මොනවද කියලා. මේ වගේ mind map එකක් යොදා ගත්තාම if you draw a mind map first, you can write anything come to your mind. It is a sort of brainstorming. mind map එකකින් අපිට පුළුවන් අපේ ඔළුවට එන අපේ මතකයට එන සෑම දේම මුලින්ම මේට ඇතුළත් කරගන්න. ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් අපිට පුළුවන් ඒ මගින් වාක්‍ය හදලා රචනාව ගොඩනගන්න. රචනාව ගොඩනගනකොට ඉස්සෙල්ලාම forest කියන්නේ මොනවද? ඊට පස්සේ forest වලට දැන් පවතින තත්ත්වය මොකද්ද? කොහොමද අපි වනාන්තර ආරක්ෂා කරගන්නේ? ඒ සඳහා අපි ගන්න පිළියම් මොනවද කියලා මේ රචනයේ ඔබට පොඩි අදහසක් ලබා දීලා තියෙනවා. ඔබට පුළුවන් මේක නිදහසේ කියව ගන්න. Then we move on to section B. That is to write an article. It assess your ability to write an article. ඒකෙදි බලන්නේ ඔබට ආටිකල් එකක් ලියන්න පුළුවන්ද කියලා. අපි ආටිකල් එකක් ලියන්නේ මොකටද? එක්ක මැගසින් එකට. එහෙම නැත්නම් පත්තරයකට. How careful we should be as pedestrians. You may include the following. මේ පහකින් තියෙන කරුණු ඔබ මේකට ඇතුළත් කරන්න ඕන. මොනවද ඒ කරුණු? Who the pedestrians are. What dangers the pedestrian face. pedestrian කියන්නේ කවුද? pedestrian කියන්නේ මහා මඟ ගමන් කරන්න. What dangers the pedestrian face. මොනවද ඒගොල්ලන්ට මුහුණ පාන්න සිදුවන ගැටලු? Why we should be careful. ඇයි අපි ප්‍රතිසං වෙන්න ඕනේ? How we can protect ourselves. කොහොමද අපි ආරක්ෂා වෙන්නේ?
අපිට පුළුවන් මෙන්න මේ විදිහට ඒකටත් මයින්ඩ් මැප් එකක් යොදා ගන්න. How careful we should be as pedestrians. කොහොමද අපි ආරක්ෂා වෙන්නේ? ඉස්සෙල්ලාම අපි සඳහන් කරනවා who are pedestrians. ඊට පස්සේ අපි සඳහන් කරනවා what dangers the pedestrian face. මොනවද pedestrian මහමග ගමන් කරන්නන්ට ඇතිවන ප්‍රශ්න? ඔවුන් මුහුණ දෙන්නේ මොනවටද? Why we should be careful. ඇයි අපි ප්‍රවේශම් විය යුත්තේ? How can we protect ourselves? කොහොමද අපි ආරක්ෂා වෙන්නේ? දැන් අපි who are pedestrians කිව්වොත් pedestrians are the people who are walking on the road. පාරේ ඇවිදගෙන යන අය. කෙටියෙන් අපි සඳහන් කරොත් what dangers the pedestrian face. මොනවද pedestriansලාට ඇතිවන පදිකයන්ට ඇතිවන ප්‍රශ්න? පාර හරහා මාරු වෙනකොට, පාරවල් වල තියෙන අපහසුතාවය, වාහන වැඩි, ජනගහනය වැඩි, ඒ තදබදය නිසා ඇතිවන ප්‍රශ්න. හරියට ට්‍රැෆික් සිග්නල් වැඩ කරන්නේ නැති තැන් තියෙනවා. ඒ වගේ ඇතිවන ප්‍රශ්න. ඒ වගේම why we should be careful. ඇයි අපි ප්‍රවේශම් වෙන්න ඕනේ? We should be careful because there are lots of accidents happening today. ගොඩාක් accidents මේ දවස්වල සිද්ධ වෙනවා. How can we protect ourselves? කොහොමද අපි ආරක්ෂා වෙන්නේ? We can use the pedestrian crossing. අපිට පුළුවන් pedestrian crossing එක පාවිච්චි කරන්න. පාර හරහා මාරු වෙන ස්ථානේ පාවිච්චි කරන්න පුළුවන්. And the other thing, we can walk on the pavement. අපි යන්න ඕනේ pavement එකේ. අපි පාර හරහා පනිනකොට වාහනවලට වාහන නවත්තන්න වේගුලන්ට වේලාවක් දෙන්න ඕනේ. ඒ වගේ ක්‍රියාමාර්ග අපිට අනුගමනය කරන්න පුළුවන් to be protect. අපිට ආරක්ෂා වෙන්න. මෙන්න මේ විදිහට අපිට පොඩි රචනයක් ගොඩනගා ගන්න පුළුවන්. ඔබට මේක නිදහසේ කියවලා මේ සඳහා අදහසක් ලබා ගන්න පුළුවන්. ඊළඟට අපි යනවා මේ කොටසට. Write a speech you would make at the school assembly on unity is the strength. ඊට පස්සේ යනවා අපි ස්පීච් එකකට. ස්පීච් එකක් කියන්නේ අපි කතාවක් පවත්වන. කතාවක් පවත්වන එක රචනාවක් ආටිකල් එකකට පිළිතුරු ලියනවට වැඩිය වෙනස්. කතාවක් පවත්වනකොට අපි කතා කරන්නේ අපි භාවිතා කරන කතා කරන භාෂාව. You may include the following. What unity is. මොකක්ද unity කියන්නේ? How unity becomes the strength. කොහොමද ඒක ශක්තියක් බවට පත් වෙන්නේ? Why unity is important in your personal life. කොහොමද අපේ පෞද්ගලික ජීවිතයට මේක බලපාන්නේ? Why unity is important in your social life. සමාජීය වශයෙන් කොහොමද මේක බලපාන්නේ? අපිට පුළුවන් ඒකටත් මෙන්න මේ විදිහට මයින්ඩ් මැප් එකක් යොදා ගන්න. අපිට මැදින්ම දාන්න පුළුවන් unity is strength. What is unity? How unity becomes the strength? Why unity is important in personal life? Why unity is important in your social life? මෙම කරුණු වලට අවශ්‍ය දේවල් අපිට පුළුවන් කටුසටහනක් මේ විදිහට ගහගෙන අපේ පිළිතුර අපේ ස්පීච් එක ගොනු කරගන්න. අපි ස්පීච් එකක් දෙනකොට මොනවද තියෙන විශේෂ ලක්ෂණ? අපි ඉස්සෙල්ලාම good morning dear principal, my dear teachers and dear friends. Today I am going to speak about unity is strength. ඉස්සෙල්ලාම අපි greet කරන්න ඕනේ. good morning නැත්නම් good afternoon එහෙම නැත්නම් good evening කියලා greet කරන්න ඕනේ. සුබ පතන්න ඕනේ. ඊට පස්සේ we should get the permission from the audience. අපි ඊට පස්සේ අවසර ලබා ගන්න ඕනේ. Dear principal, ඉස්කෝලේ එකදී නම් dear principal, my dear teachers and my dear friends. ඊට පස්සේ අපි කියන්න ඕනේ මොකද්ද ඔබ කරන්න යන්නේ? පවත්වන කතාව මොකද්ද? Today I'm going to speak about unity is strength. ඒ විදිහට පටන්ගෙන කොහොමද අපි ස්පීච් එකක් ඩෙවලොප් කරන්න ගොඩනගා ගන්න කියලා මෙහි සඳහන් වෙලා තියෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් D එකට යමු වෙන්න.
Complete the following dialogue. මේ සඳහා කතා කරන භාෂාව තමයි අපි යොදාගන්නේ. ඒ වගේම language functions. භාෂාවේ තියෙන යම් අවශ්‍යතාවන් වලට අනුව භාෂාව යොදන්න ඕනේ. මොනවද language functions? What are language functions? We can greet them. We can ask questions, ask information. We can give information. ගොඩාක් functions තියෙනවා. language functions ගොඩාක් තියෙනවා. ඒ language functions පාවිච්චි කරලා අපි dialogue එක ගොඩනගන්න. ඔබලාට මේ ප්‍රශ්නේ ඉතාමත් පහසුයි. ඔබලාට කතා කරන භාෂාවෙන් මේක ලියන්න පුළුවන්. මේ සඳහාත් ලකුණු 15ක් ඔබට ලැබෙනවා. මේ 16 වෙනි ප්‍රශ්නේ අමාරුයි කියලා අතාරින්න එපා දරුවනේ. මේක ඔබලාට ලේසි ප්‍රශ්නයක්. මොකක් හරි දෙයක් ඔබලා දන්න යම්කිසි කරුණකින් රචනාව පටන් ගත්තොත් කන්ටෙන්ට් එකට ලකුණු ලැබෙන මුළු ලකුණු 5න් ඔබට කීපයක් හරි ලබා ගන්න පුළුවන්. දැනට අපි මේ ප්‍රශ්න සාකච්ඡා කිරීම මෙතනින් අවසන් කරනවා. Wish you all the very best for your exam. Don't be disheartened. Try your best and have a good pass. Thank you very much.